තෙරුවන් සරණයි හැම දිනාටම අදත් සුපුරුදු පරිදි අපි මුණ ගැසී සිටින්නේ අපේ සදහම් හමුවට. අද විවාහ වර්ෂයෙන් 2022 වර්ෂයේ ජූලි මාසයේ 1 වෙනිදා සිකුරාදා දිනයක් උදෑසන 5:30ට ශ්‍රී ලංකා වේලාවෙන් අපි අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් මේ සදහම් හමුවට වෙනදා වගේම මුණ ගැසී සිටිනවා. මේ අවස්ථාවේ මේ සජීවීව සම්බන්ධ වෙන අපේ කල්යාණ මිත්‍ර සියලුම දෙනා අපි ඊටම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. අපි බලාපොරොත්තු වෙනවා වෙනදා වගේම හෝරා එකමාරක දෙකක වගේ කාලයක් මේ සදහම් හමුව පවත්වන්නට. අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ දහම් හමුව ධර්ම සාකච්ඡාව පවත්වාගෙන ඇවිදින් තිබෙනවා. අපි හැම දෙනාගේම ධර්ම අවබෝධය පිණිස ඉතින් මේ ධර්ම මාර්ගයේ යන පිරිසක් වශයෙන් ගත්තම අපිට අවශ්‍යයි පැහැදිලි ධර්ම අවබෝධය, ධර්මයේ සහ විනය. මේ දෙකෙන් නියෝජනය වෙන්නේ මේ ප්‍රතිපදාව. එක පැත්තකින් ප්‍රතිපදාව පිළිබඳ අවබෝධය, අනිත් පැත්තෙන් මේ විනය කිව්වම ඇත්තට මේකෙන් අදහස් වෙන්නේ ප්‍රතිපදාවට අනුගත වීම, අනුකූල වීම. ඊට ජීවිතේ හැඩගස්වා ගැනීම මේ ප්‍රතිපදාවට අනුව. මනසත් ඒ වගේම අපේ මනස කියන්නේ අපේ සිතුම් පැතුම් රටාව. ඒ වගේම අපේ කතා බහ සහ අපේ ක්‍රියා. ඒ විදිහට හුරු පුරුදු කර ගැනීම තමයි අපි කරන්නේ. ඒකට භාවනා කියලාත් කියනවා. මනස හුරු කර ගැනීම. අවබෝධය ආපු කෙනෙකුට තේරෙනවා අපි මේ විදිහට අපේ මනස හුරු කරගත යුතුයි, සකස් කරගත යුතුයි කියන කාරණේ. එතකොට ඒ අනුව අපි හුරු වෙනවා, පුරුදු වෙනවා. මේ විදිහට හිතන්න, දහමට අනුව සිතන්න. එතකොට අර මානසික විනයක් හැදෙනවා. අපි ඒකට එහෙම කියන්න පුළුවන්. මනසෙන් ඇති වෙන මානසික විනය කියලා. ඊළඟට ඒ දහමට අනුව අපි වචන භාවිතයයි. කියන්නේ අපේ කතා බහ නැත්නම් අපි ඒකට sannivedanaya කියලා කියනවා. කතා බහ සකස් කර ගැනීම, වාචසික අංශය. ඒ වගේම අපේ ක්‍රියාකලාපය, කය මෙහෙවල කරන සියලු ක්‍රියාකාරකම්. ඒවා අපි හුරු පුරුදු කරගන්නවා. මේ විදිහට කරන්න, ඒ ආකාරයට කරන්න හුරු වෙනවා. එතකොට මෙන්න මේ හුරු පුරුදු කර ගැනීම නැත්නම් මේකට අපි පුහුණුව කියලා කියනවා. පාලියෙන් භාවනා කියලා කියනවා. ධර්මයට විනයට අනුගත වීම. ඒ විදිහට හිතන්න, ඒ විදිහට කතා බහ කරන්න, ඒ විදිහට ක්‍රියා කරන්න. ඇයි එහෙම අවශ්‍ය වෙන්නේ? අපි මේ දහම තුල අපි ඉදිරියට යා යුතුයි. අපේ දහමෙන් ලැබිය යුතු ප්‍රතිඵලය අපි ලබා ගන්නේ ඒ විදිහට දහමට විනයට අනුගත වීමෙන්, අනුහුරු වීමෙන්, අනුකූල වීමෙන්. එහෙමයි. ඉතින් ඔය අරමුණෙන් තමයි අපි මේ විදිහට කාලයක් තිස්සේ මුණ ගැහිලා මේ යථා භූත ඥාන දර්ශන කියන මාතෘකාව තියාගෙන ඇතිතතු දැකීම, යථා ස්වභාවය නුවණින් අවබෝධ කර ගැනීම කියන මාතෘකාව තියාගෙන අපි මේ සදහම් හමු මාලාව පවත්වාගෙන ඉන්නේ. ඉතින් අදත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ විදිහටම මේ උත්තරීතර කාර්ය, උතුම් කාර්ය සිදු කරන්නටයි. අපි එහෙමනම් අපේ සදහම් හමුව ආරම්භ කරමු වෙනදා වගේම. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන නමස්කාර පාඨයේ 3 වාරයක් කියලා අපි සම්බුද්ධ වන්දනාවෙන් දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අවසරයි කල්යාණ මිත්‍ර හැම දෙනාගින්ම කවුරුත් තම තමන්ට වඩා පහසු ඉරියව්වල තැන්පත් වෙලා ඉඳගෙන මේ සදහම්
සාකච්ඡාවට යොමු වෙන්න. ඒ වගේම ඔබ පාවිච්චි කරන උපකරණේ මයික්‍රොෆෝනය ඔන් වෙලා තියෙනවා නම් ඒක ඔෆ් කරගන්න. එතකොට අපිට ධර්ම සාකච්ඡාවට බාධාවක් වෙන එකක් නැහැ. ඒ වගේම හොඳ පහසු ඉරියව්වක ඉඳගෙන සුව පහසු ඉරියව්වකුත් නැතුව අපහසු ඉරියව්වකුත් නැතුව පහසු ඉරියව්වක ඉඳගෙන ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. එතකොට මේ සදහම් සාකච්ඡාවේදී අපි ප්‍රධාන වශයෙන්ම සූත්‍ර පිටකය තමයි මූලාශ්‍රය කරගන්නේ. මූලික මාර්ගෝපදේශන හැටියට අපි තියාගන්නේ සාකච්ඡාවට මාතෘකා තියාගන්නේ සූත්‍ර පිටකය. සූත්‍ර පිටකයේ තමයි ධර්ම විනය දෙක ඇතුළත් වෙලා තියෙන්නේ. බුද්ධ දේශනා ඇතුළත් වෙලා තියෙනවා සූත්‍ර හැටියට සකස් කරලා. ඉතින් අපි මේ සාකච්ඡාවටත් සූත්‍ර පිටකය තමයි සම්බන්ධ කරගන්නේ. එතකොට අපි මේ වන විට දැනට මේ ඉන්ද්‍රිය බුදුදහමේ උගන්වන ඉන්ද්‍රිය ගැන සාකච්ඡාවක ඉන්නේ. ඉන්ද්‍රිය අපි මේකට මුල් සූත්‍රය හැටියට ගත්තේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඊළඟට අපි මේ සංයුත්ත නිකායේ ඉන්ද්‍රිය සංයුත්තේට ගියා. පහුගිය සදහම් හමුවේදී අපි ටිකක් ඉන්ද්‍රිය සංයුත්තේට යමු වුණා. යමු වෙලා ඒ ඉන්ද්‍රිය සංයුත්තේ ඔස්සේ මේ සාකච්ඡාව ඉදිරියට කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි මතක් කළා අපේ කල්යාණ මිත්‍රයන්ට මේ සාකච්ඡාවට වැදගත් වෙන කොටසක් අපි තෝරාගෙන තියෙන නිසා ඉන්ද්‍රිය සංයුත්තය ඒ ඉන්ද්‍රිය සංයුත්තේ කියවලා බලන්න කියලා. හැබැයි ඉන්ද්‍රිය සංයුත්තේ කියවපුවහම ඔබට තේරෙයි ඉන්ද්‍රිය සංයුත්තේට සූත්‍ර ඇතුළත් කරලා තියෙන ආකාරය ටිකක් සංකීර්ණයි. ඒක නිසා මම මේ ඉන්ද්‍රිය සංයුත්තේ ඇතුළත් දේශනා සමස්තයක් විදියට අරගෙන සාරාංශකරණයක් කරලා ඒ අනුව ඉදිරියට මේ සාකච්ඡාව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉන්ද්‍රිය සංයුත්තේ එහෙම නැත්නම් සූත්‍ර පිටකයේ පුරාවටම ඉන්ද්‍රිය පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් තියෙනවා. ඉන්ද්‍රිය පිළිබඳව. ඒ කියන්නේ සංයුත්ත නිකායේ විතරක් නෙවෙයි සූත්‍ර පිටකයේ තවත් තැන්වල මේ ඉන්ද්‍රිය පිළිබඳ දේශනා තියෙනවා. දැන් අපි මුලින්ම මේ සාකච්ඡාවේදී ගත්ත ඉන්ද්‍රිය භාවනා සූත්‍රය නිදර්ශනයක් හැටියට අපිට කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඉන්ද්‍රිය භාවනාව කියලායි මාතෘකාව අපි පටන් ගත්තේ. නමුත් අපි මේ සාකච්ඡාවේදී මේ හැමතිස්සෙම මම බලාපොරොත්තු වෙනවා ඉදිරිපත් කරන්න මේ ඉන්ද්‍රිය පිළිබඳ අදහස පළමුවෙන්. එතකොට මම කලින් සාකච්ඡාවේදීත් පැහැදිලි කරලා ඇති ඉන්ද්‍රිය කියන වචනය පාලි වචනයක්. අපි ඒකට සිංහලෙන් පාවිච්චි කරන්නේ තුඟක් වෙලාවට පාලි වචනෙමයි. ඉන්ද්‍රිය කියන වචනයමයි පාවිච්චි කරන්නේ. මේ ඉන්ද්‍රිය කියන වචනයෙන් අදහස් වෙනවා අංශ දෙකක කාරණා ප්‍රධාන වශයෙන්. තවත් තියෙනවා මේ ඉන්ද්‍රිය කියන වචනයෙන් හඳුන්වපු දේවල් මේ දෙකට අමතරව මම ඒවා ඉදිරියේ සාකච්ඡාවලදී පැහැදිලි කරන්නම්. ප්‍රධාන වශයෙන් ඉන්ද්‍රිය කියන වචනයෙන් අදහස් කරලා තිබෙනවා ස්වභාවික දේවල් සහ අපි වර්ධනය කරගන්නා වූ කුසලතා. ස්වභාවික දේවල් කිව්වේ ඇස කන නාසය දිවකය මන. මේ 6 ඉන්ද්‍රිය හැටියට හඳුන්වලා තිබෙනවා. අපේ ශරීරයේ කොටස් කියන්න පුළුවන් අපිට මේක. ශරීරයේ ඇතුළත් කොටස් හැටියට අපිට මේ ඉන්ද්‍රිය දක්වන්න පුළුවන්. දැන් ඇස ශරීරයට සම්බන්ධ භෞතික කොටසක්. සතර මහා භූත වලින් සකස් වෙච්ච. ඒ වගේම කන ඒත් එහෙමයි. ශරීරයේ තියෙන භෞතික කොටසක් හැටියට අපිට පෙන්වන්න පුළුවන්. ඔය ආදී වශයෙන් ඇස කන නාසය දිව කය කියන ඒවා ශරීරයට සම්බන්ධ ශරීරයෙන් වෙන් කළ නොහැකි වෙන් කළොත් ක්‍රියාත්මක නොවන ඔය එක කොටසක්වත් මේ සමස්ත ශරීරයෙන් වෙන් කරලා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ශරීරයේ හා සම්බන්ධව ක්‍රියාත්මක වෙන විශේෂ කාර්යයන් කරන වෙන් වූ කාර්යයන් කරන ශාරීරික කොටස් ඒවට ඉන්ද්‍රිය කියලා කියනවා. ඊට අමතරව මේ සමස්ත මානසික ක්‍රියාවලියම එකට අරගෙන මනින්ද්‍රිය කියලාත් කියනවා. ඒකත් ශරීරයට සම්බන්ධයි. ශරීරයෙන් බැහැරව ශරීරයෙන් වියුක්තව මනින්ද්‍රිය පවතින්නේ නැහැ. එහෙනම් අපි තේරුම් කරගන්න වෙනවා මේ ඉන්ද්‍රිය 6ම
මේ ශරීරය හා සම්බන්ධවයි තියෙන්නේ. එහිමයි ක්‍රියාත්මක වෙන්නේ. ශරීරය හා සම්බන්ධ වෙලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ওই විදිහට. ඊළඟට මේ ඉන්ද්‍රිය 6ටම මනින්ද්‍රිය මූලික වෙනවා. මනස මූලික වෙනවා. මනෝ පොබ්බංගමා ධම්මා කියලා ඔය කියන තැන්වල වගේ ඒ වගේ දේශනාවලට අනුව බලපුවහම මනස මූලික වෙනවා. දැන් ඇහැ තිබුණට ඇහැ ක්‍රියාත්මක වෙන්නේ, ඇහින් කෙරෙන කාර්ය කරන්නේ මනසේ සම්බන්ධය ඇතුව. ඒ මානසික සම්බන්ධය තමයි චක්කු විඥාන කියලා හඳුන්වන්නේ. සමහර වෙලාවට ඒ මනස තිබුණත් මෙනෙහි කිරීමේ, සිතීමේ, කල්පනා කිරීමේ, හඳුනා ගැනීමේ, විඳීමේ හැකියාව තිබුණත් ඒක ඇහත් එක්ක සම්බන්ධ වෙන්නේ නැත්තම් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකයි මේ මනසේ සම්බන්ධය. මනස සම්බන්ධ වීමට තමයි මේ චක්කු විඥාන කියන්නේ. කනටත් එහෙමයි. කනට මනසේ සම්බන්ධය එන්න ඕන. ඒකට එන්නෙත් නිකම්ම නෙවෙයි, කනට ශබ්දයක් ඇහෙන්න ඕන. ඇහැට නම් රූපයක් පේන්න ඕන. ওই විදිහට ඊට අදාළ ඉන්ද්‍රියට අදාළ අරමුණ හමු වුණාම තමයි මේ මානසික සම්බන්ධය ගොඩනගෙන්නේ. චක්කුංච පටිච්ච රූපේච, සෝතංච පටිච්ච සද්දේච, ගානංච පටිච්ච ගන්ධේච. ඔය පටිච්ච කිව්වේ මේ ඉන්ද්‍රිය සහ අරමුණ හමු වීම. අන්න එතෙන්දී uppajjati විඥානං, uppajjati චක්කු විඥානං, uppajjati සෝත විඥානං ආදී වශයෙන් දක්වන්නේ ඒකයි. uppajjati කියන්නේ එතන අර ක්‍රියාත්මක වීම පටන් ගන්නවා, ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඔන්න එතකොට මේ කාර්ය කෙරෙන්න පටන් ගන්නවා. ඔන්න ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. ওই ක්‍රියාත්මක වෙන අවස්ථාව අපි ආයතන කියලාත් හඳුන්වනවා. ක්‍රියාත්මක වෙන. එතකොට අපි චක්ඛායතනේ, සෝතායතනේ, ගාහනායතන, ජීවහායතන, කායායතන, මනායතන කියලා. සලායතන කියලා තනි වචනයක් හයටම එක වචනයකුත් පාවිච්චි කරනවා. ආයතන 6 කියන එක. ඔය ආයතන ක්‍රියාකාරීත්වය, ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය තමයි ඇත්තටම මේ සත්වයා, පුද්ගලයා කියලා කියන්නේ. පණ ඇති මිනිස්සෙක්, පණ තියෙන මිනිස්සෙක්, සජීවී මිනිස්සෙක්, සජීවී සත්වයෙක්, පණ තියෙන සත්වයෙක් කියලා කියන්නේ ඔය ඉන්ද්‍රිය 6 ක්‍රියාකාරී වෙනකොට. ඉතින් ඔය ක්‍රියාකාරී වෙනකොට බොහොම සංකීර්ණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අපි ඒවා සරල භාෂාවෙන් කිව්වොත් රූප දකිනවා, ශබ්ද අහනවා, ගන්ධ රස පහස විඳිනවා. ඒ වගේම මනසට කරුණු වැටහෙනවා. ඔය සංකීර්ණ ක්‍රියාවලිය, ඔකට අපි ජීවත් වෙනවා කියනවා. ඔය සාමාන්‍යයෙන් ජීවත් වෙනවා කියන්නේ ඕක තමයි. ඔය ක්‍රියාවලිය ඒගෙන් සිද්ධ වෙනවා. ඉතින් ඔය ක්‍රියාවලිය එක්කම තවදුරටත් සිද්ධ වෙන දෙයක්, තවදුරටත් ක්‍රියාත්මක වෙන දෙයක් තිබෙනවා. ඒ තමයි තවදුරටත් මේ ක්‍රියාවලිය ඔස්සේ ඉදිරියට යෑමක් තියෙනවා. දැන් රූප බැලීම, රූපයක් පේනුනොත් පළවෙනි වතාවට බැලුවම සමහරට ඒ ඔස්සේ තවත් ඉස්සරහට බලන්න ඕන වෙනවා. බලන්න හිතෙනවා. ඊට පස්සේ ඒ රූප නිර්මාණය කරලත් බලනවා. රූප සොයසොයා ගිහිල්ලා බලනවා. ඔය ආදී වශයෙන් රූප බැලීමේ ක්‍රියාවලිය ඊටාම සංකීර්ණ වෙනවා. ඒ වගේම ශබ්දයක් ඇහුනම ඒ ශබ්දය ගැන සෝත විඥානය පහළ වෙලා ඒ ශබ්ද සංඥාව ඇති වෙලා, ඒ කියන්නේ ශබ්දය අඳුනාගෙන සමහර විට ඒ ශබ්දේ විඳලා ඒ ගැන හිතලා ඒ ගැන ක්‍රියාත්මක වෙනවා. ඔය පහම ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වීම තමයි අපි ආයතන කියන්නේ. යම් කිසි අරමුණක් ඉන්ද්‍රියට හමු වුණාම ඒ පිළිබඳ මනසේ අවධානය යොමු වෙනවා. ඊට පස්සේ හඳුනා ගන්නවා සංඥා, විඳිනවා වේදනා, හිතනවා චේතන. ඒ ඔස්සේ ඊට පස්සේ ක්‍රියාත්මකත් වෙනවා. ඒ විදිහට. ඉතින් ওই වගේ ඊටාම සංකීර්ණ ක්‍රියාවලියක් මෙහිලා සිද්ධ වෙනවා. ඉතින් ඔය ක්‍රියාවලිය අපි තේරුම් ගන්න සිටීම අවශ්‍යයි. මොකද ඔය ක්‍රියාවලිය තුලින් තමයි හුඟක් දේවල් සිද්ධ වෙන්නේ. හුඟක් දේවල් කියන්නේ සියලු දේවල් සිද්ධ වෙන්නේ ඔය ක්‍රියාවලිය තුලින්. ඒක පැත්තකින් මේ ලෝකය දකින්නේ, අහන්නේ, විඳින්නේ, වටහා ගන්න, තේරුම් ගන්න, අවබෝධ කරගන්න. අපි ඒකට සරල වචනයක් කියමු අධ්‍යාපනය කියලා. ඉගෙනීම කියලා.
ඉගෙනීම සිද්ධ වෙන්නේ ඔය තුලින්. ඊළඟට ඉගෙනීමට අමතරව මිනිස්යාගේ තියෙන ඊටාම සංකීර්ණ ක්‍රියාවලියක් වින්දන ක්‍රියාවලිය කියලා විඳිනවා කියලා දෙයක්. වින්දනය. හුඟක් ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා වින්දනයේ සඳහා. කායික සහ මානසික. එතකොට ඔය වින්දන ක්‍රියාවලියටත් ඔය 6 ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක නිසා ඒවා චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියලා බොහොම හඳුන්වලා තියෙනවා. වින්දන ක්‍රියාවලිය. අර ඉගෙනීම් ක්‍රියාවලිය හඳුන්වලා තියෙන්නේ සංඥා කියලා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. එතකොට මේ දැන හඳුනා ගැනීම, ඉගෙනීම, ඒ ඔස්සේ විඳීම අවශ්‍ය වෙනවා. ඉතින් විඳිනවා. විඳම මොකද වෙන්නේ? විඳීමේ ක්‍රියාවලිය විසින් තමයි මේ උත්තේජක ලක්ෂණය ඇති කරන්නේ. උනන්දු කරන ලක්ෂණය ඇති කරන්නේ. තව දුරටත් විඳින්න, තව දුරටත් මේ ඉන්ද්‍රියන්ට විශේෂවන දේවල්, ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තව දුරටත් විඳින්න. මනසට වැටහුණු කාරණේ ඔස්සේ තව දුරටත් වටහා ගන්න, තව දුරටත් ඉගෙන ගන්න, තව දුරටත් තේරුම් ගන්න. ඔන්න ඔය වගේ පෙළඹීමක් මනසේ ඇති වෙනවා. ඒ මානසික ක්‍රියාවලිය සිදු වෙන්නේ මේ ඉන්ද්‍රිය 6 ක්‍රියාත්මක වීමත් එක්ක, සලායතනත් එක්ක. ඊළඟට අපි ඔය ඔස්සේ ඊටාම සංකීර්ණ ක්‍රියාවලියකට එළඹෙනවා සත්වයා, මිනිස්සයා. ඉතින් ඔය ක්‍රියාවලිය ඔස්සේම තමයි බුදුදහමේ උගන්වන ප්‍රධාන ගැටලුව සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දුක්ඛ. විවිධාකාර වූ දුෂ්කරතාවයන්ට පුද්ගලයා ඇද වැටෙන්නේ ඔය ක්‍රියාවලිය ඔස්සේමයි. ඉතින් ඒක නිසා බුදුදහම මේ සංකීර්ණ ක්‍රියාවලියට කිසියම් ආකාරයක සංස්කරණ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. අර දුක ඇති නොවෙන්න. ඒ සංස්කරණ වැඩපිළිවෙල තමයි ඉන්ද්‍රිය භාවනා කියන්නේ. මම කලින් සාකච්ඡාවකදීත් මතක් කරලා ඇති සමහර විට සමස්ත බුදුදහමේ ඉගැන්වීම භාවනාව හඳුන්වන්න පුළුවන් මුළු භාවනාවම ඉන්ද්‍රිය භාවනාව කියලා. ඒ ඉන්ද්‍රිය 6ට අදාළ ඉන්ද්‍රිය 6 තේරුම් ගැනීම එක පැත්තකින්. අනිත් පැත්තෙන් ඉන්ද්‍රිය 6 පිළිබඳ අවදිමත් වීම ක්‍රියාත්මක වෙන මොහොතේ සතිය සිහිනුවන පිහිටුවා ගැනීම. ඊළඟට ඉන්ද්‍රිය 6 පාලනය කර ගැනීම. ඊළඟට ඉන්ද්‍රිය 6 විධිමත් විදිහට තමන්ට අනුන්ට පවක් අකුසලයක් අයහපතක් කරදරයක් බාධාවක් හිංසාවක් පීඩාවක් නොවන විදිහට ක්‍රියාත්මක කිරීම. ඔය විදිහට ඊළඟට මේ ඉන්ද්‍රිය 6 ඔස්සේම තවදුරටත් කුසලයේ වැඩිම, කුසලයේ දියුණු කිරීම. දැන් මේ කුසල් වැඩිම අපි කරන්නේ ඉන්ද්‍රිය 6 ඔස්සේ. ඉන්ද්‍රිය 6 පදනම් කරගෙන. මේ 6 තුලින් තමයි. ඔය වගේ මේ කිසියම් ආකාරයක වැඩපිළිවෙලක් බුදුදහම යෝජනා කරනවා මේ ඉන්ද්‍රිය 6 තුලින් ඇතිවෙන දුක්ඛ ස්වභාවය, කෙලෙසෙන ස්වභාවය. එතකොට ඔය විදිහට බුදුදහමේ මේ ඉන්ද්‍රිය පිළිබඳ විශේෂ ඉගැන්වීමක් අපිට දැක ගන්න පුළුවන්. අපි ඒකට පොදුවේ කියමු, පොදු වචනයක් ඉන්ද්‍රිය භාවනාව කියලා. ඉතින් මේ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳ පුළුල් අදහසක් ගන්න තමයි අපි මේ සාකච්ඡාවෙන් උත්සාහ කරන්නේ. ඒ අනුව මේ ඉන්ද්‍රිය 6 ඇස කන නාසය දිවකය මන කියන මේ 6 තුලින් දුකටපත් වීම වළකින්න. ඒ වගේම යම්කිසි අපේ ඉලක්කය සඳහා අපේ දුක්ඛ නිරෝධය හෙවත් නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා මෙහෙවීමක් තමයි ඇත්තටම මේ ඉන්ද්‍රිය භාවනාව තුළින් කරන්නේ. එතකොට මේ සඳහා අපි සූත්‍ර පිටකයේ පුරාවට තියෙන සූත්‍ර අපි සම්බන්ධ කරගත්තා. ඒ වගේම විශේෂයෙන් සංයුත්ත නිකායේ මහා වර්ගය ඇතුළත් ඉන්ද්‍රිය සංයුත්තේ මෙහිදී අපි භාවිතා කරනවා. එතෙන්දී අපිට පේනවා විවිධ විදිහට මේ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඉතින් අපි උත්සාහ කරමු
ඒ ඔස්සේ මේ කාරණේ අවබෝධ කරගන්නට ඕකේ දෙවනි පියවරක් හැටියට තියෙනවා අපි මේ මාතෘකාව තාම ගත්තේ නැහැ. අපි විසින් වර්ධනය කරගන්නා වූ කුසලතාවලටත් ඉන්ද්‍රිය කියන වචනේ පාවිච්චි කරනවා. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. සද්දීන්ද්‍රිය, විරීන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය කියලා. ඔය වගේ. ඉතින් ඒක ගැන අපි දෙවෙනි පියවරකදී කතා කරමු. මේ පියවරේදී අපි කතා බහ කරන්නේ, සාකච්ඡා කරන්නේ මේ ස්වභාවික ඉන්ද්‍රිය කියලා අපි උවට කියනවා. සබාධමෙන් ලැබිච්ච මේ ඉන්ද්‍රිය 6 ගැන තමයි අපි අවධානය යොමු කරන්නේ. හොඳයි. එතකොට මේ ඉන්ද්‍රිය 6 දැන් හැමෝටම පැහැදිලි. ඒක සබාධමෙන් ලැබුණු දෙයක් අපි හැම දිනාටම. එක් පැත්තකින් අපි සතුටු වෙන්නත් ඕන. මොකද මේ ඉන්ද්‍රිය 6 විකෘති නොවි තිබීම. අපිට සාමාන්‍යයෙන් මිනිස්සු දිහා බලපුවාම පේන්න තියෙනවා ඇතැම් මිනිස්යන්ගේ මේ ඉන්ද්‍රිය එකක් දෙකක් හෝ කීපයක් වල අඩුපාඩුකම් විකෘති වීම, අස්වාභාවික වීම, හරියට ක්‍රියාත්මක නොවීම වගේ දේවල් අපිට පේන්න තියෙනවා. එතකොට එවැනි තත්වයක් වුණොත් ඇත්තටම මේ කියන ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයේ විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට යාම දුෂ්කර වෙනවා. ඒක නිසා මේ ඉන්ද්‍රිය විකෘතිතාවයක් නැතුව තිබීම ගැනත් අපි සතුටු වෙන්න ඕන. මොකද ඒ සතුටු විය යුත්තේ මේ ඉන්ද්‍රිය යහපත්ව තිබීම තුල තමයි අර අපි කියන සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයේ අපි ලබා ගන්න දේ. ඒකට අපි කියනවා මේ කාමභෝගීත්වය කියලා. කාමයේ භුක්ති විඳීම කරන්නේත් ඔය ඉන්ද්‍රිය 6 හොඳින් ක්‍රියාත්මක වෙනකොට තමයි. හැබැයි අපි ආර්ය ශ්‍රාවකයන් හැටියට සතුටු වෙන්නේ එහෙම දෙයක් සම්බන්ධ කරගෙන නෙමෙයි. අපිට මේ ධර්මාවබෝධය කරගන්නට, ඒ වගේම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට මේ ඉන්ද්‍රිය 6 විකෘති නොවි තිබීම විශාල දායකත්වයක් සපයන. ඒකයි. ඉතින් ඒ පිළිබඳවයි අපි සතුටු වෙන්නේ අපේ ඉන්ද්‍රිය 6 විකෘති නොවි පැවතීම පිළිබඳව. මෙතනින් හුඟක්ම ප්‍රමුඛ ඉන්ද්‍රිය වෙන්නේ මනින්ද්‍රිය. ඔය අනිත් 6ත් ක්‍රියාත්මක කරවන්නේ මෙහෙවන්නේ මනින්ද්‍රිය විසින්. ඒකයි. ඒක නිසා බුදුදහම මනින්ද්‍රියට තමයි මේ හැම දෙයක්ම යෝජනා කරලා තියෙන්නේ, පෙන්වන්නේ, යොමු කරන්නේ. මනින්ද්‍රිය හික්මවන්න තමයි හුඟක්ම උත්සාහ කරන්නේ, වැරවැයම් කරන්නේ. ඒකත් අපි මෙතෙන්දී අවබෝධ කරගත යුතු කාරණයක්. එතකොට මනින්ද්‍රිය ගැන තමයි විශේෂයෙන් බුදුදහම අවධානය යොමු කරලා තියෙන්නේ. එක් පැත්තකින් මනස තේරුම් ගැනීම, අනිත් පැත්තෙන් මනස පාලනය කර ගැනීම, මනස හික්මවීම, මනස පුරුදු කිරීම, පුහුණු කිරීම, මේ වගේ ගොඩාක් දේවල් මානසිකාංශයෙන් කෙරෙනවා. මනස හැම දෙයකටම මුල් වෙන නිසා. ඉතින් ඔය විදිහට අපිට ඔය කාරණේ අවබෝධ කරගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන්. එතකොට දැන් අපි ආපහු මේ සූත්‍ර පිටකේ මහා වර්ගයේ මේ සංයුත්ත නිකායේ මහා වර්ගයේ මේ ඉන්ද්‍රිය සංයුත්තේට අපි යමු වුණොත් එහි සූත්‍ර කීපයක් මම එදා මතක් කළා. එතන මුලින්ම බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය 6 හඳුන්වා දෙනවා. මේ 6 ඊට පස්සේ මේ 6 සමුදය, අත්තංගම, අස්සාද, ආදීනව, නිස්සරණ කියලා 5ක් උගන්වනවා. එතකොට ඒවා හැබැයි ඒවට අදාළ දීර්ඝ විස්තර අපිට හමු වෙන්නේ නැහැ. සංයුත්ත නිකායේ ස්වභාවය බොහොම සංක්ෂිප්තව කෙටියෙන් ඉදිරිපත් කරන ස්වභාවය තමයි සංයුත්ත නිකායේ තියෙන්නේ. කෙටියෙන් ඉදිරිපත් කිරීම. ඉතින් ඒ ලක්ෂණය තියෙනවා. නමුත් දක්වලා තියෙනවා යම් කෙනෙක් මේ ඉන්ද්‍රිය 6 සමුදයත්, අත්තංගමයත්, අස්සාදයත්, ආදීනවයත්, නිස්සරණයත් යථා භූතං පජානාති. ඇති තතු හරියට ඒවයි යථා ස්වභාවය අවබෝධ කරගන්නව නම්, අවබෝධ කරගන්න යොමු වෙනව නම්
ඒ යොමු වෙන පුද්ගලයා සෝතාපන්න කියලා සඳහන් කළා. සෝතාපන්න කිව්වම ඒකෙන් අදහස් කරන්නේ මේ නිර්වාණ මාර්ගයට ඒ වැඩපිළිවෙලට යොමු වුණා කියන අදහසයි. සෝතාපන්න කියන්නේ. සුපටිපන්න කියන වචනෙන් කියන්නේත් ඒකමයි. එතකොට යම් කෙනෙක් මේ ඉන්ද්‍රිය 6 ඒ වගේම එහි සමුදය අත්තංගමේ අස්සාදේ ආදීනවේ නිස්සරණේ අවබෝධ කරගන්න උත්සාහ කරනවා නම් ඒ තැනැත්තා සෝතාපන්න නිර්වාණ ගාමී ප්‍රතිපදාවට පිවිසි තැනැත්තෙක් හැටියට. ඊළඟට එය මනවින් අවබෝධ කරගත්ත තැනැත්තා අරිහත් හැටියටත් සඳහන් කරලා තියෙනවා. නිකම්මත් නෙමෙයි යථා භූතං යථා ස්වභාවය අවබෝධ කරගෙන අනුපාදා විමුක්තෝ ඒ ඉන්ද්‍රිය 6 සහ ඉන්ද්‍රිය 6 ඔස්සේම ගිහිල්ලා තමයි ක්ලේශ ධර්මයන්ගෙන් ඉවත් වෙන්නේ. ඒකයි එතන අනුපාදා විමුක්තෝ කියන වචනේ සඳහන් කරලා තියෙන්නේ. අරිහත් භාවයටපත් වෙන්නේත් එහෙමම කියලා. එතකොට අපි මේ කාරණා පහ සමුදය අත්තංගම අස්සාද ආදීනව නිස්සරණ කියන කාරණාවලට මදක් අද අවධානය යොමු කරමු. එතකොට මේ ඉන්ද්‍රිය 6 සමුදය කියන්නේ ආරම්භය හට ගැනීම කියන එකනේ. එතකොට මේක අපිට දෙවිදියකින් තේරුම් කරගන්න පුළුවන්. එකක් තමයි මේ ඉන්ද්‍රිය ඇස කන නාසය දිවකය මන කියන මේ ඉන්ද්‍රිය නාම රූප වශයෙන් හට ගැනීම. මව් කුසට ආවම මව් කුසේ ඇති වෙනෝ ආවම කියන්නේ මම මේ අදහස් කරන්නේ පිටින් කොහෙන් හරි එනව නෙවෙයි. මව් කුසකට මවගේ සහ පියාගේ රූප කොටස් මව් කුසකදී හමු වුණොත් අන්න එතන කිසියම් ස්වභාවික සංසිද්ධියක් වෙනවා. ඒකට අපි කියන්නේ සම්පූර්ණම සබාධමේ සංසිද්ධියක් කියලා. එතන ඇති වෙනවා අර රූප කොටස් වලින් විශේෂ දෙයක්. අපි ඒකට කලල පාලි භාෂාවේ. දැන් මේ කලල තුල තමයි මේ ඉන්ද්‍රිය ඇති වෙන්නේ. ඇස කන නාසය දිවකය මන. ඉතින් ওই ඉන්ද්‍රිය ওই ටික ඇති වුණාම අපි අලුත් වචනයක් ඔතෙන්දී පාවිච්චි කරනවා නාමංච රූපංච කියලා. නාම රූපය කියලා තනි වචනයක් පාවිච්චි කරන ඉතින්දලා කලල කියන වචනේ ඉක්මවල නාම රූපය කියන. දැන් ඔන්න ඔය උතනදී තමයි ඔය ඉන්ද්‍රිය පහළ වීමේ ආරම්භය. ඉන්ද්‍රිය පහළ වීමේ ආරම්භය. ඉතින් ඔය කලලය නාම රූපය මව් කුසේ ටික වර්ධනය වෙනකොට යම් ප්‍රමාණයකට අර ඇහැ කියන ඇහි ස්වභාවය කන නාසය දිවකය ඕවා ක්‍රමයෙන් වර්ධනය වෙනවා. ඒතර මනින්ද්‍රියත් අපිට ඒ අනුව විශ්වාස කරන්න වෙනවා හිතන්න වෙනවා ඒ ආකාරයෙන්ම වර්ධනය වෙනවා කියලා. සකස් වෙනවා කියලා. ඒ විදිහට. ඉතින් එහෙම. එතකොට ඒක ආරම්භක අවස්ථාව. මේ ඉන්ද්‍රිය පහළ වීමේ අවස්ථාව. පහළ වීම කියන්නේ ඉන්ද්‍රිය ඇතිවීමේ අවස්ථාව. සමුදය. අපි මේ සමුදය ගැන කතා කරන්නේ. ඊළඟට ඔය ඉන්ද්‍රිය කොහොම තිබ්බට ඊට අදාළ කාර්ය කෘත්‍ය කෙරෙන්නේ නැහැ. ඒ කෘත්‍ය කෙරෙන අවස්ථාව සමහර විට සමුදය අවස්ථාව හැටියට සලකනවා. සමහර අයගේ විග්‍රහය. ඒ කියන්නේ මව් කුසෙනුත් එළියට ඇවිල්ලා අපි ඒකට මේ බිහිවීම කියලා කියනවා. ඉපදීම කියලා කියනවා. මව් කුසෙනුත් එළියට ඇවිල්ලා මේ ඉන්ද්‍රියන්ට අදාළ අරමුණු මුණ ගැහෙන යම් වෙලාවක අර සකස් වෙච්ච ඇහැ කියන රූප කොටසට අදාළ වෙන අරමුණ රූපය මුණ ගැහෙනවා. අන්නේ අවස්ථාවේ මනින්ද්‍රියත් විකෘති නොවී තිබුණොත් මනින්ද්‍රිය මෙතෙන්ට සම්බන්ධ වුණොත් ඔන්නර චක්කු විඥාණය කියන ස්වභාවය ඇති වෙනවා. ඒ කියන්නේ අර ඇස මගින් රූපය තේරුම් ගන්නවා. රූපය පිළිබඳ යම්කිසි අවදිවීමක් වෙනවා. අන්න ඒ ස්වභාවය අපි සලකනවා ඉන්ද්‍රිය ආරම්භ වෙන අවස්ථාව හැටියට ධර්මානුකූලව. ඉන්ද්‍රිය සමුදය අවස්ථාව හැටියට. හැබැයි එහෙම ඒ ක්‍රියාත්මක වීම ආරම්භ වෙන්න අර මූලික දේවල් ටික අවශ්‍යයි. ඒ ටික නැතුව බෑනේ. ඇසයි රූපයයි අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ වෙනකොට ඇහැ කියන ඒ ඉන්ද්‍රිය සකස් වෙලා තියෙනවා. සකස් වෙලා නැත්තම් ඒ කාර්යය කෙරෙන්නේ ඒකයි. ඉතින්
ওই විදිහට ඇස ක්‍රියාත්මක වෙන්න ඒ දේවල් ඒ පසුබිම තියෙන්න ඕන. ඔන්න ඔය අවස්ථාව විශේෂයෙන් අපි හඳුන්වනවා ඉන්ද්‍රියයන්ගේ සමුදය කියලා. ඊළඟට අත්ංගමය. ඔය ඔස්සේම අපිට ටිකක් තේරුම් කරගන්න පුළුවන්. අත්ංගම කියන්නේ වය කියන්නේ නිරෝධ. ඔය වගේ වචන පාවිච්චි වෙලා තියෙනවා දහමේ. නිරෝධ වය අත්ංගම. එහෙම. භංග කියලත් සමහර තැන්වල වචනයක් පාවිච්චි වෙලා තියෙනවා. උපාද වය, උපාද නිරෝධ ඔය වචන පාවිච්චි කරලා තියෙනවා. භංග කියලත් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් නිමා වෙන අවසන් වෙන අවස්ථාව. එතකොට අර විදිහටම බැලුවොත් ඒකෙත් අපිට අවස්ථා දෙකක් පෙන්වන්න පුළුවන්. එකක් තමයි අපි උදාහරණයක් ඇටියට ඒක ඉන්ද්‍රියක් ගමු. ඒ ඉන්ද්‍රියේ අර චක්කු ප්‍රසාදේ නැත්තම් ඇහැට පේන ගතිය නැති වෙලා යනවා යම් වෙලාවක. එතකොට අපිට කියන්න පුළුවන් ඒ ඉන්ද්‍රිය අවසන් ඉවරයි. ඒක දැන් ඇහැ කියලා ඒකේ භෞතික කොටස ශරීරයේ තිබුණට ඒක ඉස්සරහට රූප ආවට ඒක විඥානයක් තිබුණට මනස තිබුණට රූපය බලන්න බෑ. රූපය පේන්නේ නැහැ. දැන් අපිට ඕක පරීක්ෂණයට භාජනය කරන්න පුළුවන්. අපිට පුළුවන් S2 වහගන්න. S2 වහගත්තම ඇහැ තියෙනවා. මනසක් තියෙනවා. නමුත් රූප පේන්නේ නැහැ. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒක අත්ංගමය වය අවස්ථාව හැටියට සලකන්න පුළුවන්. එතකොට ඉන්ද්‍රිය ක්‍රියාත්මක නොවන අවස්ථාව. ඊළඟට ඉන්ද්‍රිය හොඳට තිබුණත් ඇහැ හොඳට පේනවා, රූපත් තියෙනවා. නමුත් මනසේ සම්බන්ධතාවය ගිලිහිලා ගියොත්, මනස සම්බන්ධතාවය ගිලිහිලා ගියොත්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ මනස එක වෙලාවක එක ඉන්ද්‍රියක විතරක් වැඩ කරනවා කියලායි අපිට පේන්නේ. එතකොට රූපය දිහා බලාගෙන ඉන්න අතරේ ශබ්දයට හිත ගියොත් රූපය ඇහැ ඉස්සරහා තිබුණට ඒ වෙලාවේ පවතින්නේ සෝත විඥානය. දැන් ශබ්දයටයි අවධානය ගිහිලා තියෙන්නේ. අන්නේ විදියට. ඉතින් ওই අවස්ථාවත් අපිට ඉන්ද්‍රියේ අත්ංගම වය අවස්ථාව හැටියට සලකන්න පුළුවන්. ඔන්න ඔය දෙක අපි සමුදය අත්ංගම වශයෙන් තේරුම් ගන්න ඕන. ඇයි දැන් එහෙම දෙයක් තේරුම් ගත යුත්තේ? දැන් බුදුරජාණන් වහන්සේයි ඉන්ද්‍රියන්ගේ සමුදය අත්ංගම දෙක ඉස්සර වෙලාම තේරුම් ගන්න කියලා කියන්නේ. ඒක නිකම්ම නෙවෙයි කියන්නේ යථා භූතං පජානාති කියලා. ඒ ක්‍රියාත්මක වීමයි නතර වීමයි දෙක මනවින් අවබෝධ කරගන්න. යථා භූතං මනවින් අවබෝධ කරගන්න කියනවා. ඇයි? මොකද අපි මේ ඉන්ද්‍රියවල ක්‍රියාකාරීත්වය මනවින් අවබෝධ කරගෙන නැති වුණාම අපි ගොඩාක් ප්‍රශ්න හදාගන්න. කෙලෙස් ඇති කරගන්න. දැන් මම මේකට නිදර්ශනයක් කියන්නම්. එතකොට නිදර්ශන කීපයක් කිව්වම මේක තේරෙයි. දැන් අපි හිතමු අපි යම් කෙනෙකුට කතා කරනවා. ඈත ඉඳන්. අපිට අවශ්‍ය වෙනවා යම් පුද්ගලයෙකුට යමක් කියන්න. ඉතින් අපි ඒ පුද්ගලයාට යමක් කියනවා. එක්ක ළඟ ඉඳන් හරි කියනවා. එතකොට ඔය කියන වෙලාවේ එයා අපි කියන දේ තේරුම් ගන්න නම් එයාගේ මේක ඉන්ද්‍රියක් ක්‍රියාත්මක වෙන්න ඕන. මොකද්ද? සෝත ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්න ඕනනේ. සෝත ආයතනේ වැඩ කරන්න ඕන. එහෙම නැත්නම් අපි කොච්චර කිව්වත් එයාට ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ කියන්නේ එයාට භාෂාව දන්නේ නැතිකම නෙමෙයි. ශබ්ද ඇහෙන්නේ නැතිකමත් නෙමෙයි. භාෂාවක් දන්නවා, ශබ්දත් ඇහෙනවා, කනත් හොඳයි. මනසත් විකෘති වෙලා නැහැ. නමුත් අපි යාට යමක් කියන වෙලාවේ එයාගේ මේ ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය සමුදය වෙලා නැත්තම්, ඒ සෝත ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම්, මේ අපි පිට කරන ශබ්දයට කන යොමු වෙලා තිබුණත් මනස ඊට සම්බන්ධ වෙලා නැත්තම් අපේ ශබ්ද නිකන් ශබ්ද මාත්‍රයක් විතරයි. එයා යමක් තේරුම් ගන්නෑ, තේරුනේ නැහැ, තේරෙන්නේ නැහැ එයා. එතකොට ඔය වගේ අවස්ථාවක සමහර වෙලාවට අපි හිතනවා අපි මේක මෙයාට කිව්වා කියලා. එතකොට එයා ඒක තේරුම් ගන්න ඇති කියලාත් අපි හිතා ගන්න. නමුත් සමහරට එයාට ඇහිලවත් නැහැ ඒක මේ ළඟ ඉඳන් කියලා තියෙන්නේ. මොකද ඒ වෙලාවේ සෝතායතනේ නෙමෙයි වැඩ කරලා තියෙන්නේ. චක්ඛායතනේ වෙන්න පුළුවන්. ඔහු වෙනත් දෙයක් දිහා බලාගෙන හිටියා වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් මන ආයතනේ ක්‍රියාත්මක කරලා වෙන්න පුළුවන්. මනසින් වෙනත් දෙයක් කල්පනා කර කර හිටියා වෙන්න පුළුවන්. දැන් මේ වෙලාවේ වුණත් බලන්න. මේ වෙලාවේ අපි ධර්ම සාකච්ඡාවක යෙදিলা ඉන්නේ. එතකොට අපිට නොඑක් විදිහේ ශබ්ද ඇහෙනවා. වෙනත් දේවල් පේනවා. ඇත්තේ නැහැනේ. එතකොට ඒ පේන ඇහෙන දේවල් වලට රූපයකට හිත ගියොත් අපි මේ කතා කරන ශබ්දය ඇහෙන්නේ නැහැ කියන්නේ තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. එතකොට අපිට කියන්න වෙන්නේ සෝතායතනේ සමුදේ වෙලා නැහැ කියලා. නැත්නම් සෝතායතනේ වය වෙලා. අත්ංගම වෙලා. දැන් ওই වගේ අවස්ථාවක අපි හිතනවා මම අහවලාට මේ කාරණේ කිව්වා කියලා. ඉතින් කිව්වා කියලා හිතාගෙන එයා තේරුම් ගත්තා කියලා හිතාගෙන එතෙන් ඉඳලා අපි වැඩ කරගෙන යනවා. නමුත් බලපුවම මේ මනුස්සයාට ඒක ඇහිලත් නැහැ, ඒක තේරුම් අරගෙනත් නැහැ. ඉතින් අපි කියනවා ඇයි මොකද නැත්තේ මම අහවල් තැනදී අහවල් දවසේ මේක කිව්වනේ. එයාගෙන් ආපහු අපි ඇහුවම කියයි නෑ මට එහෙම දෙයක් කිව්වේ නෑ කියලා. ඇයි ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය සමුදේ වෙලා නෑ. එහෙම නැත්නම් සෝත ඉන්ද්‍රිය සමුදේ වෙලා ටික වෙලාවක් තිබිලා අපි කියන එක ටික වෙලාවක් අහුවා ටික වෙලාවක් තේරුණා. ඊට පස්සේ සෝත ඉන්ද්‍රිය අත්ංගම වෙලා. එතෙන් ඉඳලා යාගේ ක්‍රියාත්මක වෙලා තියෙන එක්ක මන ඉන්ද්‍රිය නැත්නම් චක්කු ඉන්ද්‍රිය වෙන මොකක් හරි. එතකොට ඉතින් සෝත ඉන්ද්‍රියෙන් කරන කාර්යය කෙරෙන්නේ නැහැනේ. ওই වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒකයි මේ සමුදය අත්ංගම කියන දේ යථා භූතං පජානාති. ඇතිසේ තතුසේ දැනගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් ওই අවබෝධය නැති කෙනෙක් හරි ගැටලුවටපත් වෙන්න පුළුවන්. මොකද ඔය දෙන්නම එක්කෙනෙක් නෙවෙයි. එක්කෙනෙක් කියනවා මම කිව්වා ඔයාලට මේ කාරණේ. අහවල් තැනදී අහවල් වෙලාවේදී මම කිව්වා. ඇයි නැත්තේ? අර අනිත් එක්කෙනා කියනවා නෑ මට එහෙම එකක් කිව්වේ නෑ. නේ? ඊට පස්සේ කියන්න පුළුවන් ඔයා බොරු කියන්නේ. මට එහෙම කිව්වේ නෑ. අනිත් එක්කෙනා කියන්න පුළුවන් ඔයා බොරු කියන්නේ. ඔයාට මම මේක කිව්වා ආදි වශයෙන් කියලා. නමුත් මේ කිව්වා කියන එක මේ යමෙක් කිව්වම ඒක ඇහිම ශ්‍රවණය වීම සහ තේරුම් ගැනීම කියන එක පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. හේතුඵල ධර්මතාවයක්. ඒ හේතු ටික යෙදුනොත් තමයි එතන ඒ දේ වෙන්නේ. එහෙම නැතුව මේ කන් තිබුණා කියලා කවුරු හරි කටින් ශබ්ද පිට කළා කියලා ඒ ඔක්කොම ශබ්ද මේ තවත් මිනිස්සෙක් තේරුම් ගන්නෙ නැහැ. අනිත් පැත්තෙන් අර මනසේ තියෙන තේරුම් ගැනීමේ හැකියාව ඒක හුඟක් බලපානවා. ඊළඟට අපි ඉදිරිපත් කරන සමහරට අපේ ශබ්දේ ප්‍රමාණය ඊළඟට අපි ඉදිරිපත් කරන අදහස් ඒවයිදී අපි පාවිච්චි කරන භාෂාව දැන් අපි නොදන්න භාෂාවකින් කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ භාෂාව ඊළඟට අපි ඒවයිදී පාවිච්චි කරන තේරෙන භාෂාවකින් කිව්වත් එතෙන්දී අපි පාවිච්චි කරන උපමා රූපක නිදර්ශන නේ මේ වගේ දේවල් උගා බලපානවා. ඉතින් ඔය විදිහට තමයි ඔය සෝතායතනේ මම ওই නිදර්ශනයක් හැටියට සෝතායතනේ ගත්තේ. ඉතින් ඔය අනිත් ආයතන පහත් එහෙමම තමයි. ඒවයි සමුදය අත්ංගම කියන මේ දේ පටිච්ච සමුප්පන්න ආකාරයෙන් හේතුඵල ධර්මානුකූලව තේරිලා තියෙනවා. ඒකයි තියෙන්නේ. ඉතින් එහෙම නැත්නම් අපි ඔය වයිද ගැටලු ඇති කරගන්න නොඑක් විදිහේ ප්‍රශ්න ඇති කරගන්න. නේ? ඉතින් කිව්වා. එක්කෙනෙක් කිව්වා අනිත් එක්කෙනාට ඇහුන්නේ නැහැ. අපි හිතමු එහෙම. ඒ ඉන්ද්‍රිය ආයතනේ ඒ වෙලාවේ ක්‍රියාත්මක වුණේ නැහැ. ඒක නිසා මේ දැන් මොකද කරන්නේ? ඒත් එක්කෙනෙක් කියනවා මට කෙනෙක් කියන මං කිව්වා අනිත් එක්කෙනා කියන කිව්වේ නැහැ කියලා. ඒක හරි පරස්පරයක්. නමුත් මේ අවබෝධය මේ යථාබෝධයේ තියෙන කෙනෙකුට ඕක ප්‍රශ්නයක් නෙමෙයි. එයාට තේරෙනවා මෙතන ඉන්ද්‍රිය සමුදේ වෙලා නැහැ. ඉන්ද්‍රිය සමුදේ වෙලා නැහැ. නැත්තම් ඉන්ද්‍රිය සමුදේ වෙලා ටික වෙලාවක් තිබිලා ඉන්ද්‍රිය අත්ංගම වුණා. ඒක නිරෝධ වුණා. ඒක වය වුණා. ඒක කෙලවර වුණා. ඒක අවසන් වුණා. මේක තේරෙනවා. මේ ආර්ය ශ්‍රාවකයාට මේක තේරෙනවා. මේ යථාබෝධයේ තියෙන කෙනා. එයා එතෙන්දී දුකක් ප්‍රශ්නයක් ගැටලුවක් ඇති කරගන්නේ. හිත කෙලෙස ගන්නෑ. ඒක පාරට අපි හිතනවා මෙයා පේනවාද මම මේක කිව්වා. දැන් මේක කිව්වේ නෑ කියලා බොරු කියනවා. එහෙම නැත්නම් අනිත් පුද්ගලයා හිතනවා මට මෙයා මේක කිව්වා කියලා මට මෙහෙම එකක් කිව්වේ නෑ මෙයා කිව්වා කියලා බොරු කියනවා.
ඇහුන්නේ නැහැ කියලා බොරු කියනවා. ආදී වශයෙන් කියලා හරියට අපි හිත කෙලෙස ගන්නවා විතරක් නෙමෙයි. මොකට අපි කියන්නේ සමාධිය බිඳ ගන්නවා කියලා. ඊට පස්සේ සීලයත් බිඳ ගන්නවා. නේ? පරුස වචන කියා ගන්නවා, රණ්ඩු කර ගන්නවා. ওই වගේ ප්‍රශ්න. හැබැයි මේ සමුදය අත්ංගමයේ ඉන්ද්‍රිය සහ ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව සමුදය අත්ංගමයේ කියන දේ තේරෙන යථාබෝධය ලබාගෙන තියෙන පුද්ගලයා ඒ ගැටලුවටපත් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ගැටලුව අපිට අවබෝධ කරගන්න පුළුවන් මේ යථාබෝධයේ තියෙන කෙනෙකුට. කිව්වේ නැහැ කියනවා. ඇහුනේ නැහැ කියනවා. ඒක වෙන්න පුළුවන්. මොකද මේ යමක් ඇහෙනවා තේරෙනවා කියන එක පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්, හේතුඵල ධර්මතාවයක්. යමක් කිව්ව ඵලයට යම් කෙනෙකුට ඇහෙන්නේ නැහැ. යමක් කිව් පමණින් තේරෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය හේතු යෙදෙන්න ඕන. ඒකයි පටිච්ච කියලා එතන යෙදුනේ. සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ නේ. කොහොම ওই විදිහටනේ. පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේ ওই විදිහටනේ යන්නේ. එතකොට දැන් ඕවා වෙලා නැත්තම් අපි මේ කිව්වට ඇහෙන්නේ නැහැ. පෙන්නුවට පේන්නේ නැහැ. රූප ඒත් එහෙම පෙන්නුවා පේන්නේ නැහැ. ඉතින් ওই විදිහට අපි ටිකක් තේරුම් ගන්න ඕන මේ කාරණේ. මේ වයින් හරියට මේ යථාබෝධය නැති නිසා හරියට අපිම ප්‍රශ්න හදාගන්නවා. අපිම දුක් ඇති කරගන්නවා. එතකොට බලන්න මිනිස්සෙක් කියන දෙයක් තව කෙනෙක් කොච්චර තේරුම් ගනීද නේ? දැන් යමක් පැහැදිලි කිරීමෙහිලා යමක් තේරුම් කර දීමෙහිලා දක්ෂම කෙනා හැටියට අපි සලකන්නේ බුදුරජාණන් වහන්සේ. වදතං පවරෝ මනුජේසු. බුදුරජාණන් වහන්සේම උන්වහන්සේ පිළිබඳව කරන ලද ප්‍රකාශනයක ඕක සඳහන් වෙලා තියෙනවා. යෝ වදතං පවරෝ මනුජේසු ශාක්‍ය මුනි භගවා කියලා. මේ මානව සමාජයේ යමක් විධිමත්ව ඉදිරිපත් කිරීමෙහිලා ඒ කියන්නේ තව කෙනෙකුට තේරෙන විදිහට ඉදිරිපත් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ තව කෙනෙකුට තේරෙන විදිහට ඉදිරිපත් කිරීමෙහිලා පවරෝ ප්‍රවරතම පුද්ගලයා වෙන්නේ හැටියට සලකන්නේ ශාක්‍ය මුනි භගවා භාග්‍යතුන් වහන්සේ. ඒත් බලන්න උන්වහන්සේ කියපු දේ තේරුම් ගත්තේ නැති අය හිටියන්නේ. ඒතකොට දැන් උන්වහන්සේ ඒකෙන් කලබල වුණාද? හිත කෙලෙස ගත්තද? රණ්ඩු කරගත්තද? බැනඳ ගැහුවද? දෝෂාරෝපණය කරාද? නැහැ. ඇයි ඒ? උන්වහන්සේ මේ ඉන්ද්‍රියානම් සමුදයං ච අත්තංගමං ච යථා භූතං පජානාති. මේ ඉන්ද්‍රියන්ගේ ඇතිවීම නැතිවීම තතුසේ දන්නවා. ඒක හේතුඵල ධර්මානුකූල සිද්ධියක්. හේතුඵල ධර්මානුකූලව සිදුවෙන දෙයක් කියන එක උන්වහන්සේ දන්නවා. ඒ ගැඹුරු අවබෝධය තියෙනවා. ඒකයි. ඉතින් ඔය ආකාරයට පුද්ගලයා මෙන්න මේ දේ අවබෝධ කරගත යුතුයි කියන එක බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරන්නේ ඒකයි. දැන් ඔය ඔස්සේ අපිට හිතා ගන්න පුළුවන් නේද මේ දැක්කේ නැහැ. පෙන්නුවේ නැහැ. ආදී ප්‍රකාශන. කිව්වා ඇහුනේ නැහැ. නේ? දැනුනේ නැහැ ගඳ සුවඳ. දැනුනේ නැහැ. රස දැනුනේ නැහැ. පහස දැනුනේ නැහැ. කාරණේ වැටුනේ නැහැ. යනාදී වශයෙන් අපි ඔය ක්‍රියාවලියේ එක්ක විවිධාකාරයෙන් ප්‍රතිචාර දක්ව ගන්න. ඔය ඉන්ද්‍රිය 6 ක්‍රියාත්මක වීම, ඔය ආයතන 6 ක්‍රියාත්මක වීමේ ස්වභාවය හේතුඵල ධර්මානුකූලව තේරුම් නොගැනීම නිසා අපි ජීවිතයේ ගොඩාක් ප්‍රශ්න ගැටලු හදාගන්න. ඒකයි. ඉතින් උතින්දි තව කාරණයක් තියෙනවා. සමහර විට අර අපි සෝතේන්ද්‍රියනේ නිදර්ශනයට ගත්තේ යමක් කිව්වම සමහර විට ඒ අනිත් පුද්ගලයා ඒක ඇත්තටම ඇහුණා යාට තේරුම් ගත්තා. නමුත් පුද්ගලයාගේ වංචනික ස්වභාවය නිසා කිසියම් හේතුවක් නිසා ඔහු කියනවා ඔහුට ඇහුනේ නැහැ. ඔහුට තේරුනේ නැහැ කියලා. ඇහිලා, තේරිලා. නමුත් යම් හේතුවක් නිසා ඔහු කියනවා මට ඇහුනේ නැහැ. මට තේරුනේ නැහැ කියලා.
එතන මොකද්ද ස්වභාවය? එතෙන්ට බලපාලා තියෙන්නේ මොකද්ද? මොකද්ද එතන හේතුව? එතෙන්ට බලපාලා තියෙන්නේ ඔහුගේ මානසික ස්වභාවය, ඔහුගේ මනින්ද්‍රිය, ඔහුගේ රුචි අරුචිකම්. ඒවා මානසික ස්වභාවයන්. ඒ මානසික ස්වභාවය. ඇබ්බැහිකම් සමහර වෙලාවට. එවැනි දේ බලපාලා තියෙනවා. ඉතින් එවැනි දේ බලපාපුවම මේ පුද්ගලයා මේක තේරිලත් තේරුම් අරගෙන ඇහිලා තියෙනවා, පෙනිලා තියෙනවා, දැකලා තියෙනවා. කිසියම් හේතුවක් නිසා ඔහු නැහැ කියන. එතකොට ඉතින් ඇත්තටම එයා බොරු කියන්නේ. බොරුවක් කියන්නේ තමන් ඇහුණා, තේරුණා. නමුත් මොන හරි රුචිකත්වයක් නැති නිසා හරි, ඒකට තියෙන අකමැත්ත නිසා හරි, මොන හරි හේතුවක් නිසා ඔහු කියනවා මට ඇහුන්නේ මට එහෙම ඒක තේරුණේ නැහැ, මට ඇහුනේ නැහැ කියලා. ඒක අපිත් දන්නවා නම් ඇත්තටම. ඒත් මෙතන අපිට කලබල වෙන්න දෙයක් නැහැ. මේ යථාභූත ඥාන දර්ශනේ. යථාභූතම් පජානාති. යථා ස්වභාවයේ තේරුම් අරන් ඉන්න කෙනෙකුට එහෙම ගැටලුවක් නැහැ. එයා දන්නවා මේක මේ හේතුව නිසා. ඒතනත් හේතුඵල වශයෙන් තේරුම් ගන්නවා. අවබෝධ කර ගන්නවා. ඒකයි. එතකොට මේක තේරුම් ගත්ත පුද්ගලයාගේ පැත්තෙන් දුක්ඛය නිරෝධ වෙනවා. තේරුම් නොගත්තොත් දුක්ඛ සමුදය වෙනවා. ආපහු අපි පැටලිල්ලකට යනවා. ආපහු රණ්ඩුවකට යනවා. අපි හිත දෝෂ කරගන්නවා. අර පුද්ගලයා කෙරෙහි අපි ද්වේෂයක් හරි මොනවා හරි ඇති කරගන්නවා. පේනවද? මේක ඇහිලත් ඇහුනේ නැහැ කියනවා. දැකලත් දැක්කේ නැහැ කියනවා. තේරිලත් තේරුනේ නැහැ කියනවා. විඳලත් විඳේ නැහැ කියනවා. ඔහොම කියලා අපි කිසියම් ආකාරයක පැටලිල්ලකට යන්න පුළුවන්. යන්න ඉඩ තියෙනවා. ඒකයි. ඉතින් ඔන්න ඔය ස්වභාවය අපි හොඳින් තේරුම් අරගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. ඕකට තමයි යථා භූතං පජානාති කියලා කියන්නේ. මේ යථා භූත ස්වභාවය, යථා භූත ඇතිතතු, ඇත්ත తත්වයේ සිද්ධ වෙලා තියෙන දේ. සිද්ධ වෙලා තියෙන දේ ඕක තමයි. ඇහිලත් තියෙන, තේරිලත් තියෙන නැහැයි කියන. ඒක යථා භූතය. ඇත්තම తත්වයේ අපි උතන ඇත්ත తත්වයේ අපි සාමාන්‍ය කෙනෙක් කියන්නේ නෑ මෙතන බොරුව කියලා නෑ. බොරු කියන එකත් යථා භූතේ. යම්කිසි හේතුඵල ධර්මානුකූල සිද්ධියක්. දැකලා දැක්කේ නැහැ කියන එක ඒක හේතුඵල ධර්මානුකූල සිද්ධියක්. දැකලා දැක්කයි කියන්නේ හේතුඵල ධර්මානුකූල. ඇහිලා ඇහුණයි කියන්නේ. ඇහිලා ඇහුන්නේ නැහැ කියන්නේ. දැකලා දැක්කේ නැහැ කියන්නේ හේතුඵල ධර්මානුකූල කාරණයක්. ඒකට දැකලා දැක්කයි කියන්නත් හේතුවක් තියෙනවා. දැකලා දැක්කේ නැහැ කියන්නේ හේතුවක් තියෙනවා. උතන සිද්ධි දෙකක් විතරයි. ඔය දෙකේ කිසිම වෙනසක් නැහැ ධර්මානුකූලව. යමක් දැකලා දැක්කා කියන එකයි යමක් දැකලා දැක්කේ නැහැ කියන එකයි. යමක් ඇහිලා ඇහුණයි කියන එකයි යමක් ඇහිලා ඇහුන්නේ නැහැ කියන එකේ දෙකේ කිසිම ධර්මානුකූලව ගත්තම කිසිම වෙනසක් නැහැ. මේ දෙකම පටිච්ච සමුප්පන්න ධර්මතා. හැබැයි ඒක අපි තේරුම් ගන්න ආකාරයයි ඒකට ප්‍රතිචාර දක්වන ආකාරයයි තරමක් වෙනස් වෙන්න පුළුවන්. දැකලා දැක්කයි කියන එක ඇත්තක් හැටියට. දැකලා දැක්කේ නැහැ කියන එක බොරුවක් හැටියට. ඇහිලා ඇහුණයි කියන එක ඇත්තක් හැටියට. ඇහිලා ඇහුනේ නැහැ කියන එක බොරුවක් හැටියට අපි කියනවා. සාමාන්‍ය ලෝකයා ඔහොම අර්ථකථනය කරනවා. නමුත් මේ යථාභූත ඥාන දර්ශනයේ තියෙන කෙනා, ධර්මාභෝධයේ තියෙන කෙනා ඔය දෙකම ඇත්ත බොරු කතාව පැත්තකින් තියලා දෙකම පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් හැටියට, හේතුඵල ධර්මතාවයක් හැටියට තමයි තේරුම් කරගන්නේ, අවබෝධ කරගන්නේ. ඉතින් ඔය කාරණේ තමයි මේ සමුදය අත්තංගම. ඉන්ද්‍රියාණං සමුදයංච අත්තංගමංච යථා භූතං පජානාති. ඉතින් ඇයි ওই වගේ දේවල් බුදුදහමේ ඔච්චර ගැඹුරට සියුම් විදිහට විවරණය කරන්නේ ඕවයින් තමයි මේ දුක් ඇති වෙන්නේ, මේ ප්‍රශ්න ඇති වෙන්නේ, මේ ගැටලු ඇති වෙන්නේ. දුක්ඛ සමුදය වෙන්නේ. දුක්ඛ නිරෝධය වෙන්නේ යථා භූත ඥාන දර්ශනේ නැත්තම් දුක්ඛ සමුදය වෙනවා. යථා භූත ඥාන දර්ශනේ තියෙන තැන දුක්ඛ නිරෝධය වෙනවා. ඉතින් ඔය ගැටලු අපිට සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයේදී අත්දකින්න අත්විඳින්න පුළුවන්. හොඳටම දකින්න පුළුවන්. හොඳටම අත්දකින්න අත්විඳින්න පුළුවන්. ඔන්න ඔය කාරණේ. අදට අපි ඒ සාකච්ඡාවට අපි පැහැදිලි කිරීම නතර කරමු. ඊට පස්සේ ඔතන ඉතිරි කාරණා 3 අස්සාද ආදීනව නිස්සරණ
කියන කාරණා දෙකත් ওই වගේම අතිශයින් වැදගත් ඒවා ඒ යථා ස්වභාවය තේරුම් ගැනීම. අපේ මූලික සාකච්ඡාව මම ඔතකින් නිමා කරලා වෙනදා වගේ අපි මේ සදහම් හමුවේ ධම් සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට අපි ඉඩ අවකාශයක් දෙමු මේ සාකච්ඡාවට එකතු වෙන්න. ඒ අනුව අපිට පුළුවන්කම තියෙනවා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ප්‍රශ්න ගැටළු ආදී දේවල් තියෙනවා නම් ඒ විදිහට, එහෙම නැත්නම් මේ පිළිබඳව යමක් එකතු කරන්න යමක් තියෙනවා නම් ඒ විදිහට වෙනදා වගේම අපේ සදහම් සාකච්ඡාවට එකතු වෙන්න කියලා අපේ කල්යාණ මිත්‍රයන්ට මම ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔව්. ඇහෙනවා. සප්ත බොජ්ජංග කියන එක පදංග කියන්නේ ආනාපාන සතිය අරමුණු කරගෙනද ඒක අපේ සාමාන්‍ය ජීවිතේට මට එතකොට අර සමාධි උපේක්ෂා කියන දැන දෙනකොට පොඩි ගැටලුවක් වෙනවා. සාමාන්‍ය ජීවිතේ ඒව ගැන කතා කරනකොට ආනාපාන සතිය ගැන එනකොට නම් ඒකේ එතන යම් කිසි පැහැදිලිකමක් තියෙනවා. ඒක වෙනසක් දැන් බෝධිඅංග 7 සති ධම්මවිචේ විරේපීති පස්සද්ධි සමාධි උපේක්ඛා. එතකොට මේ බෝධිඅංග 7න් කියවෙන්නේ සමස්තයක් හැටියට බුදුදහමේ උගන්වන සියලුම කුසලතා මේ බෝධිඅංග 7ට ගොනු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අර කුසලතා ගොඩාක් විස්තර සහිතව කියලා දේශනා කරලා ඒවා ගොනු කිරීම කරනවා. එතකොට මේ ගොනු කරපුවායින් පස්සේ මේ විදිහට 7කට ගොනු කරලා තියෙනවා. සප්තබොජ්ජංග කියන්නේ ඒකයි. සියලුම කුසලතා ඔය 7ට ගොනු කරලා තියෙනවා. ඔය 7 වැඩිමේදී මුලට දාලා තියෙන්නේ සතිනේ. එතකොට සතිය ප්‍රමුඛ වෙනවා. අපි දැන් මුලදීම ඒකයි ඔය භාවනාවේදීත් සතිපට්ඨාන ක්‍රමය පුහුණු කරන්නේ. සිහිනුවන වීරිය පවත්වා ගැනීම කියන මේ ක්‍රියාවලිය හුරු කරන්නේ, පුරුදු කරන්නේ, පුහුණු කරන්නේ ඒකයි. එතකොට මූලික වෙනවා සතිය. ඒ කියන්නේ නිතරම තමන් පිළිබඳ අවදිමත් භාවය, සාවධාන බව පවත්ව ගන්න හුරු වෙනවා, පුරුදු වෙනවා. ඊළඟට ඒ සතිමත් බව තියාගෙන ධම්ම විචය. ඒ කියන්නේ මේ ධම්ම කිව්වම මේ නාම ධර්ම රූප ධර්ම දෙකම, විචය කියන්නේ ඒ පිළිබඳව අර ධර්මයට විනයට අනුව විමසා බැලීම, කල්පනා කර බැලීම, සෝදිසිමත් වීම, සුපරීක්ෂාකාරී වීම, සම්පජානකාරී වීම අදහස් කරනවා. එතකොට අර අපි වර්තමාන මොහොතේ අවදිමත් වෙලා තියෙන රූප ධර්මයකට නම් ඒ රූප ධර්මය ගැන ධර්මානුකූලව අපි තේරුම් ගන්නවා. මේ රූපය, මේ ශබ්දය, මේ ගන්ධය, මේ රසය, මේ ස්පර්ශය. ඒවටනේ රූප ධර්ම කියන්නේ. මේක මෙහිම දෙයක්, මේ විදිහයි කියලා. ඒ වගේම මේකත් එක්ක මම කටයුතු කළ යුත්තේ කෙසේද යනාදී වශයෙන්. ඒක තමයි අත ධම්ම විචය කිව්වම අදහස් කරන්නේ. ඊළඟට දැන් නාම ධර්ම ගැනත් එහෙමමයි. යම්කිසි හිතේ ඇති වෙලා තියෙන වේදනාවක් වෙන්න පුළුවන්, විඳීමක්, නැත්නම් අඳුනා ගැනීමක්, තේරුම් ගැනීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චේතනාවක්, සංකාරයක් වෙන්න පුළුවන්. ওই තුන ප්‍රධාන වශයෙන්. වේදනා සංඥා චේතනා. නැත්නම් වේදනා සංඥා සංකාර. ඉතින් එහෙම දෙයක නම් ඒකටත් අවදිමත් භාවයක්, සෝදිසිමත් භාවයක් පවත්වා ගන්න. එතකොට එහෙම අවදිමත් වුණාම, සෝදිසිමත් වුණාම මේ නාම රූප ධර්මයත් සමග කටයුතු කරන්න ඕන කෙසේද? ඒ කියන්නේ කෙසේද කියන එකේදී අපි දන්නවා නාම ධර්මයක්, රූප ධර්මයක් එක කටයුතු කිරීමේදී තමන් කෙලෙසෙන්නේ නැතුව, තමන් පවක් අකුසලයක් කරගන්න නැතුව කටයුතු කිරීමනේ බුදුදහමට අනුව කෘත්‍ය වෙන්නේ, කාර්ය වෙන්නේ. ඒකත් තේරෙනවා. තේරිලා ඊට පස්සේ තියෙන්නේ ඔය තුන්වෙනි බෝධිඅංගයේ හැටියට තියෙන්නේ විරිය. විරිය සම්බොජ්ජංගයෙන් අදහස් කරන්නේ නිතරම නිකලෙස් පැත්තට, නිදුක් පැත්තට උත්සාහ කිරීම. ඒක විරිය සම්බොජ්ජංග වගේ දේවල් වලදී
ওই ලෞකික පැත්තට දරන උත්සාහයන් ඒකට අන්තර්ග්‍රහණය වෙන්නේ ඇතුළත් වෙන්නේ නැහැ. අඩංගු නැහැ. අපි ලෞකික පැත්තේ උත්සාහයනොත් තියෙනවානේ. ලෞකික දියුණුව ඇති කරගන්න නොඑක ආකාරයේ ප්‍රයත්න දරන උත්සාහ දරන. විරිය සම්බොජ්ජංගයට ඒවා අඩංගු නැහැ, ඒවා ඇතුළත් නැහැ. විරිය සම්බොජ්ජංගයට අයිති වෙන්නේ නිතරම අකුසල් ගෙවා දැමීමට දරන ප්‍රයත්නේ, කුසල් වැඩිවීමට දරන ප්‍රයත්නේ. මේක සතර ආකාරයකින් දක්වන සතර සම්මප්පදාන කියලා, සම්මා වායාම කියලා, විරිය සම්බොජ්ජංග කියලා හඳුන්වනවා. ඔය මූලික ගුණාංග තුන තමයි ඇත්තටම වර්ධනය කරගන්නේ. සති, ධම්මවිචය, විරිය. ඒකෙනුත් ඔය සතිය ප්‍රමුඛ වෙනවා. ඊළඟට සම්පජානකාරී බව නැත්නම් ධම්මවිචය, සුපරික්ෂාකාරී බව, සෝදිසිමත් බව. මේ සුපරික්ෂාකාරී වීම අවශ්‍ය ඇයි? දෙවනි බෝධිඅංගය අවශ්‍ය ඇයි? ධම්මවිචය අවශ්‍ය වෙන්නේ ඇයි? මේ සුපරික්ෂාකාරී නොවුණු කෙනෙකුට වර්තමාන මොහොතේ තමන් හරිද වැරදිද, තමන්ගේ ක්‍රියාව, තමන්ගේ වචනේ හරිද වැරදිද, තමන්ගේ සිතවිල්ල හරිද වැරදිද කියන එක අවබෝධ කරගන්න බෑ. ඒක වෙන කෙනෙක් අවබෝධ කරගෙන වැඩක් නැහැනේ. මේ නිවන් මාර්ගයේදී තමන්ම අවබෝධ කරගන්න ඕන. ඉතින් දැන් මම කරන ක්‍රියාව හරිද වැරදිද කියලා වෙන කෙනෙක් අවබෝධ කරගෙන වෙන කෙනෙක් ඒකට ප්‍රතිචාර දක්වයි. නමුත් වෙන කෙනෙක් ප්‍රතිචාර දක්වුවට මම නිවනටපත් වෙන්නේ නැහැ. ඒක නිසා මම නිර්වාණය සාක්ෂාත් කරන්න නම් මමම මගේ ක්‍රියාව පිළිබඳ අවදිමත් වෙලා, සෝදිසිමත් වෙලා ඒකේ හරි වැරදි භාවය, ක්‍රියාවේ, වචනේ, සිතවිල්ලේ හරි වැරදි භාවය මා විසින්ම තේරුම් ගත යුතුයි. තේරුම් අරගෙනත් මදි වෙන කෙනෙක් මාව නිවැරදි කරාට වැඩක් නැහැ. නිවැරදි කරන්න බෑ ඇත්තටම. නිවැරදි වෙන්න පුළුවන් Tamanටමයි. Tamanම මේක වැරදි බව තේරුම් අරගෙන ඒක දුකට හේතු වෙන ආකාරයේ තේරුම් අරගෙන ඒකෙන් මිදීම. ඔය විදියට. ඔය මුල් බෝධිඅංග 3 තමයි සති, ධම්මවිචය, විරිය. සතිමා සම්පජානෝ ආතාපි කියලා අපි පුරුදු වෙන්නේ සතිපට්ඨාන ක්‍රමයේ ඇතුලේ ඔය 3 තමයි. ආරම්භක වශයෙන්. ඉතින් එතනින් පස්සේ තියෙන ඉතිරි 4 පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන 4 ඒවා ඇත්තටම මේ ওই ක්‍රියාවලිය ප්‍රතිඵල හැටියට අපි සලකන්නේ. ඒකයි. ඉතින් ඔය 3ට ප්‍රමුඛතාවය දෙන්න. උතන සතිය තමයි ප්‍රමුඛ වෙන්නේ. අර ඔබතුමී මතක් කරා වගේ ආනාපාන සති වගේ කමඨහන් වලින් කරන්නේ ඇත්තටම මේ බෝධිඅංග වැඩිම නෙමෙයි. අර මූලික කුසලතා වර්ධනය කර ගැනීම. දැන් ආනාපාන සතිය කියලා කියන්නේ බෝධිඅංග වැඩිම නෙමෙයි. ඒක මේ හුස්ම මූලික කරගෙන සතිය දියුණු කරගන්න උත්සාහ කිරීමක් එතන ඒකයි. ඉතින් ඒ විදිහට සිහිනුවන වීර්ය දියුණු කරගෙන තමන් පිළිබඳ අවදිමත් භාවයේ පවත්ව ගන්නවා. හැම මොහොතකම සති සම්බොජ්ජංග. ඊළඟට තමන් පිළිබඳ සුපරික්ෂාකාරී වෙනවා හැමතිස්සෙම. ධම්මවිචය සම්පජානකාරී. ඊළඟට තමන්ව නිවැරදි කරගන්න, තමන් වරදක සිටිනවා නම් වරදෙන් මුදා ගන්න. තමා විසින්ම දරන වෑයම ප්‍රයත්නය විරිය සම්බොජ්ජංග, සම්මා වායාම, සම්මප්පදාන, ආතාපි. ඔය කියන්නේ ඒක. ඉතින් එතකොට අපේ ජීවිතේ ඒ දේ අවශ්‍ය දේ සිද්ධ වෙලා මුල් අංග තුනේ. ඒකයි මම කිව්වේ මුල් අංග 3 ක්‍රියාත්මක කිරීමෙන් ඉතිරි අංග 4 අපිට ප්‍රතිඵල හැටියට ලැබෙනවා. පීතිපස්සද්ධි සමාධි උපේක්ඛා. ඉතින් නිතරම අපි උත්සාහ කරමු මුල් අංග 3 ක්‍රියාත්මක කරන්න. මේ ක්‍රියාත්මක කරනකොට ඔබට ප්‍රතිඵල හැටියට අනිත් 4 ලැබේ. ඒකයි. එන්නේ තාම හොඳින් තේරෙනවා උපහන්සේ අපිට පහදලා තියෙන්නේ ටිකක් ඒක සැලසෙනවා. සාහපුරනේ අපිට එච්චර කල් ඔය ටික කොහොමද ඉස්සරහට පස්සේ අද තමයි හොඳින්ම තේරුනේ මේ ආනාපාන සතිය පුරු ක්‍රියාකාර හතරෙන් මේක එක සම්බන්ධයක්. එතනින් එහා ටික අර 4 ලැබෙන්නේ ඒක කියන එක දැන් තමයි මට වැටහුනේ අපේ ආමතුරුනේ ඉතාම හොඳයි. ඒකට වාස්තේ කිව්වා මම මේක අල්ලහගෙන ඉඳලා තියෙනවා. ඒක දැන් මට අද තමයි මේක හොඳින් වැටහුනේ අපේ ආමතුරුනේ. වාස්තේ දෙපැත්තට තෙරුවන් සරණයි.
සංඥා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒකද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකයි රූප වේදනා සංඥා චේතනා මනසිකාර. ඔව්. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. රූපත් එක්කමද අහන්නේ? ඔව්. හරි. ඔව් මේ දෙකේ වෙනස දැන් ඇත්තටම අපි මේකේ මූලික අවස්ථාව හැටියට ගන්නේ රූප වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. අපි සාමාන්‍යයෙන් සත්‍යයේ මූලික අවස්ථාව සැලකුවොත් මව්කුසක ඉන්න අවස්ථාව හැටියට වගේ ගත්තොත් එයාගේ රූප කොටසක් තියෙනවා. මවගෙන් පියාගෙන් ලැබිලා ඊට පස්සේ පෝෂණය වෙවි වර්ධනය වෙවි තියෙන යම්කිසි රූප කොටසක් තියෙනවා. භෞතික කොටසක්. ඒත් එක්කම එතන ඔය නාම ටික සකස් වෙනවා. නාම ධර්මවල බීජ අවස්ථාව කියලා අපි ඒකට කියන්නේ. ක්‍රියාත්මක අවස්ථාව නෙමෙයි. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒ කියන්නේ වේදනා කියවම එතන විඳිනවා නෙමෙයි විඳීමේ හැකියාව තියෙනවා. ඒ සත්වයට. තාම විඳිනවා නෙමෙයි. සංඥා කියවම එතන හඳුනා ගැනීමේ අවබෝධ කර ගැනීමේ වටහා ගැනීමේ තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් වටහා ගන්නවා තේරුම් ගන්නවා නෙමෙයි. චේතනා කිව්වේ එතන හිතීමේ හැකියාව තියෙනවා හිතනවා නෙමෙයි. පස්ස මනසට අරමුණු වදින අරමුණු ඇතුල් වෙන ස්වභාවය තියෙනවා. සමහර විට තාම මනසට අරමුණු ඇතුල් නොවනවා වෙන්න පුළුවන්. ඊළඟට මානසිකාර කියන්නේ යමක් මතක් කිරීමේ හැකියාව තියෙනවා තාම එහෙම සිහිපත් කරන මතක් කරන ස්වභාවයක් නැති වෙන්න පුළුවන්. ආරම්භයේ තියෙන්නේ ඔන්න ඔය හැකියාව හැබැයි ක්‍රියාත්මක නැති. එහෙත් ඕනම වෙලාවක ක්‍රියාත්මක වෙන්න පුළුවන් හැකියාවක් එතන තියෙනවා. එහෙම පවතින අවස්ථාව තමයි අපි සලකන්නේ රූප වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. එතන තියෙන රූප ධර්මයේ උනත් දැන් කලලයක් හැටියට තියෙනකොට මව් කුසේ ඉන්නකොට තමයිට අම්මට දැනෙනවා වෙන්න පුළුවන් කුසේ ඉන්න දරුවා චලනය වෙනවා වගේ පොඩි චලනයන් තියෙන්න පුළුවන්. නමුත් රූපකායක් හැටියට ගොඩක්ම ඒක ක්‍රියාත්මක නැහැනේ. නිකන් ඔහොම දැන් ඉපදිලා වුණත් අපිට පේනවනේ ඉපදිලා දරුවෙක් මව් කුසෙන් එළියට ආවම එළියට ගත්තම එයාගේ ලොකු ක්‍රියාකාරීත්වයක් නැහැ. තිබ්බොත් ඔය තිබ්බ ඇලේට තිබ්බ පැත්තට ඔහොම ඉන්නවා. එහෙමනේ. පස්සේ තමයි මේ රූපකාය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ ක්‍රමානුකූලව. එතකොට අන්න ඒ වගේ ඔය අවස්ථාවේ නාමකායත් ඒ කියන්නේ නාම මෙතන කාය කියන්නේ කොටස් කියන එකයි. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඒවත් එක්තරා අක්‍රීය විදිහකට බීජ අවස්ථාවේ පවතින්නේ. හැබැයි ඒකේ ඒ හැකියාව තියෙනවා. නැත්තේ නෑ. ඊට පස්සේ දැන් ඔන්න ඔය අවස්ථාව තමයි ඔය රූප වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන අවස්ථාව. මුල් අවස්ථාව, ආරම්භක අවස්ථාව. ඊළඟට ඕකේ දෙවනි දියුණු අවස්ථාවකට ආපුවම තමයි ක්‍රියාත්මක අවස්ථාව. අපි ඔය දැන් කතා කර ආයතන මට්ටමට එනවා. සලායතන. ඒ ස්වභාවයටපත් වෙනවා එක. ක්‍රියාත්මක වෙන අවස්ථාවට එනවා. ඔය ඉන්ද්‍රිය හැදිලා ආයතනගත වෙනකොට ඔන්න දැන් අර රූපය සකස් වෙලා අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ක්‍රියාත්මක වෙනකොට එක්තරා විදිහකට මේවා ගොනු වීමක් ගොඩ ගැසීමක් තියෙනවා. ඒ අවස්ථාව අපි හඳුන්වන්නේ ස්කන්ධ කියලා. ඒ අවස්ථාව තමයි ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. ස්කන්ධ. අර ඉන්ද්‍රිය හැදිලා ආයතන ක්‍රියාත්මක වෙලා අන්තිමට ස්කන්ධ කොට ගැහෙන අවස්ථාවක්. දැන් අර ඇහෙන් රූප බැරීමේ හැකියාව දැන් තියනවා විතරක් නෙවෙයි ඒක වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා මොකද වෙන්නේ? ඒ අනුව රූප කන්දක් නිර්මාණය වෙනවා. වේදනා කන්දක්, සංඥා කන්දක්, සංකාර කන්දක්, විඥාන කන්දක් ගොඩ ගැසීමක්, එකතු වීමක්, රාශීභූත වීමක්, සංකීර්ණ විදිහට ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ අවස්ථාව අපි හඳුන්වන්නේ ස්කන්ධ අවස්ථාව හැටියට. අර මුල් අවස්ථාව අපිට කියන්න පුළුවන් නාම රූප අවස්ථාව කියලා. දෙවෙනි අවස්ථාව ස්කන්ධ අවස්ථාව හැටියට කියන්න පුළුවන්. කොට අර භාෂවර මනස කියන එක අර වාසක හදලා දෙන විදිහට රූප වේදනා සංඥා චේතනා අස්ත මනසිකාර කියන ඒ
ඔව් නාම රූප අවස්ථාවේ තමයි අපි සලකන්නේ ඔය පබස්සර නිදන් චිත්තං ප්‍රභාස්වර මනස තියෙන්නේ කියලා. ඔක ක්‍රියාත්මක වෙන අවස්ථාවනේ ඔය තංචකෝ ආගන්තුකේහි ආගන්තුක දේවල් නැත්නම් පිටින් එන දේවල් හමු වෙන්නේ ක්‍රියාත්මක වෙනකොටනේ. දැන් අර එතකොට කෙලෙසෙන්න පුළුවන් අවස්ථාව තංචකෝ ආගන්තුකේහි උපක්ඛලේශේහි උපක්ඛලිට්ටං කියලා සඳහන් කරන්නේ මේ ආගන්තුක දේවල් වලින් සමහර විට කෙලෙසෙන්න පුළුවන්. ඒක නිසා තමයි අර පුංචි කාලේ පොඩි ළමයින්ගේ මනස හරි පිරිසිදු බවක් අපිට දකින්න ලැබෙන්නේ. ඒගොල්ලොන්ගේ මනස එච්චර කෙලෙසිලා නැති බව. ප්‍රභාස්වර ඒ කියන්නේ ප්‍රകൃතියෙන් ප්‍රභාස්වර මනස පස්සේ ආගන්තුක දේවල් වලින් කෙලෙසෙන. ආපහු අපි ධර්ම මාර්ගයට ආවෙන් පස්සේ ආපහු ඒ ප්‍රභාස්වර මනස හැදෙනවා අපේ. ධර්ම මාර්ගයේ ගිහිල්ලා. ඒක අර උපතින් තියෙන ප්‍රභාස්වර මනසට වඩා බොහොම ප්‍රබලයි. දැන් උපතින් තියෙන ප්‍රභාස්වර මනස ආගන්තුකේ උපක්ඛලේශේ උපක්ඛලිට්ටං. ආගන්තුක දේවයන් කෙලෙසෙනවා. හැබැයි අපි කුසලයේ වඩලා ඇති කරගන්න ප්‍රභාස්වර මනස ආගන්තුක දේෙන් කෙලෙසෙන්නේ නැහැ. කෙලෙසෙන්නේ නැතුව පවත්ත ගන්න පුළුවන් අපිට. ඒකයි. හොඳයි වෙනත් සාකච්ඡා නොමැති නම් අපිට අදට අපේ සදහම් හමුව ධර්ම සාකච්ඡාව නිමා කරන්න පුළුවන්. ඉතින් වෙනද වගේම අපේ කල්යාණ මිත්‍ර පිරිස අදත් මේ සූත්‍ර ධර්ම සාකච්ඡාවට එකතු වුණා. දැන් අපි මේ ඉන්ද්‍රිය සංයුත්තේ පදනම් කරගෙන ඉන්ද්‍රිය භාවනාව සම්බන්ධ කරගෙන මේ ඉන්ද්‍රිය පිළිබඳ සාකච්ඡාවක යන්නේ. මම හිතන්නේ මේ බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන කාරණා පහ ඉන්ද්‍රියාණං සමුදයං චත්තංගමංච අස්සාදං ආදීනවංච නිස්සරණංච යථා භූතං පජානාති. එක පැත්තකින් අපි මේ ස්වභාවයේ යථා පරිදි අවබෝධ කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ උත්සාහ කරනවා නම් අපි සීක වෙනවා, සෝතාපන්න වෙනවා, සුපටිපන්න වෙනවා. ඊළඟට යම් වෙලාවක මේ යම් මොහොතක මේකේ යථා ස්වභාවය ගැඹුරින් අවබෝධ කරගත්තා නම් ඒ තැනැත්තා රහතන් වහන්සේ හැටියට යථා භූත ඥාන දර්ශනය ලැබූ තැනැත්තා හැටියට සලකනවා. ඉතින් ওই විදිහටයි මේ යථා භූත ඥාන දර්ශනය. ඉතින් හොඳයි අපි ඔය අවබෝධය ඇති කරගන්න හැම විටම උත්සාහ කරමු. මම ඔය එක නිදර්ශනයක් දෙකක් පදනම් කරගෙන ඔය කාරණේ පැහැදිලි කරේ. සමහර වෙලාවට අපි මේ ඉන්ද්‍රියන්ගේ යථා ස්වභාවය මනමින් අවබෝධ කරගෙන නැති වටපිටාවක් තුල සමහර විට බොහෝ ගැටලු පොඩි ගැටලු නෙමෙයි බොහෝ ගැටලු ඇති වෙන්න ඉඩ තියෙනවා. මම අර නිදර්ශනයක් ඇටියට කිව්වේ පෙන්නවා. එතකොට මේ ওই විදිහට මේ ඉන්ද්‍රිය ඒ වගේම ආයතන මේවායි ක්‍රියාකාරීත්වය පිළිබඳ යථා ස්වභාවය නොමැති තැන යථා භූතං නප්පජානාති. නොමැති තැන බොහෝ දුක්ඛ දෝමනස්ස හට ගන්න පුළුවන්. දුක්ඛ සමුදය වෙනවා. එතකොට මේකේ යථාභූත ඥාන දර්ශනය ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරන්නේ ඒක දුක්ඛ නිරෝධයට හේතු වෙන නිසා. ඉතින් ඒ සඳහායි අපි මේ උත්සාහ කරේ. ඉතින් මම ওই නිදර්ශන වශයෙන් කියපු කාරණා හොඳට සැලකිල්ලට ගන්න ප්‍රායෝගික ජීවිතයේදී අපි සමහර දේවල් සමහර අයට පෙන්නනවා, කියනවා, විඳින්න සලස්සනවා, තේරුම් කරලා දෙන්න උත්සාහ කරනවා. නමුත් සමහර වෙලාවට ඒගොල්ලන්ට ඒවා පෙනිලා නැහැ, ඇහිලා නැහැ, විඳලා නැහැ, වැටහිලා නැහැ. ඒක සමහරට අපි මෙතෙන්දී කලබල වෙන්න පුළුවන්. ඇයි මම කිව්වේ? ඇයි මම පෙන්නුවේ? ඇයි මං විඳින්න සැලැස්සුවේ? ඇයි මං තෝරලා දුන්නේ? ආදී වශයෙන් කියලා. නමුත් ඒක පටිච්ච සමුප්පන්න කාරණයක්. හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන දෙයක්. ඒ නිසා අපි මේ ඉන්ද්‍රියයන්ගේ සමුදය අත්ංගම දෙක අද විශේෂයෙන් කතා කරේ. ඒ ස්වභාවය අපි අවබෝධ කරගෙන තියෙනවා නම් ඇත්තටම බොහෝ දුක්ඛයන් නිරෝධය වෙනවා. සමුදය වෙන්නේ නැහැ. ඉතින් මේ නිරෝධගාමිනී පටිපදාවට අදාළව මේ ඉන්ද්‍රිය භාවනාව උගන්වන්නේ බුදුරජාණන් වහන්සේ. ඔක හොඳින් අවබෝධ කරගන්න වටහා ගන්න උත්සාහ කරමු අපි. ඒ වගේම අපිත් එවැනි අවස්ථාවකට මුහුණ දුන්නොත් ඒ කියන්නේ කවුරු හරි අපිට යමක් පෙන්නලා අපි දැක්කේ නැහැ. ඇත්තටම දැක්කේ නැහැ. කවුරු හරි අපිට යමක් කියලා ඇත්තටම ඇහුනේ නැහැ.
කවුරු හරි අපිට යමක් ගන්ධ රස පහස වශයෙන් විඳින්න සලස්සලා නමුත් අපි ඒක විඳින්නේ නැහැ. යමක් තෝරලා දීලා අපිට තේරුනේ නැහැ. එතකොට මොකද කරන්නේ? එතෙන්දිත් අපි ඔය අවබෝධයේ තියෙන කෙනාට ගැටලුවක් නැහැ. අපි ඒක කියනවා ඔයා මට පෙන්වන්නේ නැති මේක නමුත් මම ඇත්තටම දැක්කේ නැහැ මේක. මේක ඔයා මට කියන්නේ නැති නමුත් මට ඇත්තටම ඇහුනේ නැහැ මේක. මේක ගන්ධ රස පහස වශයෙන් මම ඇත්තටම විඳින්නේ නැහැ. කාරණේ මට වැටහුනේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ සමා වෙන්න. හරි මොකක් හරි කියලා අපිට ඒකට ගැටුමක් ගැටලුවක් ප්‍රශ්නයක් ඇති නොවන විදිහට මේ කාර්යය මෙහෙව ගන්න පුළුවන් මේ ආර්ය ශ්‍රාවකයාට බුද්ධ ශ්‍රාවකයාට මේ යථාභූත ඥාන දර්ශනේ තියෙන කෙනාට. ඒකයි. ඉතින් ඔන්නෝමයි ওই කාරණේ. එතකොටත් අපිට මේ ගැටලුවෙන් මිදෙන්න පුළුවන් දුකෙන් මිදෙන්න පුළුවන්. ඔන්න ඔය සඳහා තමයි ඔය ඉන්ද්‍රිය පිළිබඳ සාකච්ඡාව. ඒකයි. ඉතින් අන්නේ විදිහට ඕක තේරුම් අරගමු, වටහා ගමු, අවබෝධ කරගමු. එhmenan අපි අදට අපේ සදහම් හමුව සදහම් සාකච්ඡාව මෙතකින් නිමා කරනවා. අපි මේ අවබෝධය ලබාගෙන ඒ තුලින් අපි ක්‍රියාත්මක වෙන්නයි උත්සාහ කළ යුත්තේ. වෙනදා වගේම මේ උතුම් කාර්යයට සහසම්බන්ධ වුණු සියලුම අපේ කල්යාණ මිත්‍රයන්ට මේ ධර්ම අවබෝධය තමා තුළ ඇති කරගෙන තමා තුළින් ක්‍රියාත්මක කරන්නත් ඒ වගේම සිසු අයට මේ අවබෝධය ටික ටිකක් හරි ලබා දීලා ওই වගේ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන අවස්ථාවක ඒවා දුරු කරගන්න. ඒ කියන්නේ දුක්ඛ නිරෝධය කරගන්නත් ශක්තිය ධෛර්යය ලැබේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අපි අද සදහම් හමුව නිමා කරනවා. ඒ වගේම මේන් ජනිත කරගත්තා වූ පුණ්‍ය කුසල ශක්තිය විශේෂයෙන්ම ධර්මාවබෝධය අපි හැම දිනාටම මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපනිශ්‍රේ වේවා උපකාරී වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අපි සදහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නිරෝගී භාවයක් පිළ ජීවනයක් සැලසේවා. සියලු දෙනාටම නිවනේ නිවිත් සැලසේවා. තෙරුවන් සරණයි. සුවපත් වේවා.